Welcome to our class. Today we are going to discuss 2016 O-Level Past Paper. First of all, let's discuss first paper. I'm going to display the first question. Before that, I have to give you some instruction regarding your English paper. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ඔබට පිළිතුරු සපයන්න වෙන්නේ ඔයාලට දරුවන්ට ලබා දෙන ප්‍රශ්න පත්‍රයමයි. ඒ නිසා එම ප්‍රශ්න පත්‍රයේ සඳහන්ව තියෙන උපදෙස් මාලාව අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේමයි ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට ඔබට පිළිතුරු සපයන්නට සිදුවන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න වලට ඔබට ඉංග්‍රීසි අක්ෂරය සඳහන් කරන්න වෙනවා. තවත් ප්‍රශ්න වලට වචනය ඒ වගේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට ඔබ පිළිතුරු සැපිය යුතු ආකාරය වෙනස්. ඒ නිසා ප්‍රශ්නය ආරම්භයේදීම ඔබට ලබා දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් උපදෙස් කියවා අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. එසේ නොවුනහොත් ඔබ වැරදි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරොත් ඔබට ලකුණු අහිමි වී යන්න පුළුවන්. ප්‍රශ්නයට අදාළ සම්පූර්ණ ලකුණම එතනදී ඔබගේ මුළු ප්‍රශ්න පත්‍රයේම අඩු කිරීමක් ලක් වෙනවා. ඒ නිසා සිහියේ තබා ගන්න ඔබ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න වලට එකිනෙකට උත්තර සපයද්දී එහි සඳහන් නැති උපදෙස් මාලාව හොඳින් කියවා බලා අවබෝධ කර ගන්න. Right. So, test number 1. Here you have given a dialogue. Let's see what you have to do in this dialogue. Complete the dialogue between Kamal and Rajan. Use the words given in the box. Write the correct letter in the blank. The first one is done for you. මෙතන ඔබට ලබා දීලා තියෙන්නේ කමල් සහ රාජන් කියන යාළුවන් දෙදෙනා අතර පැවතින සාකච්ඡාවක්. ඒ කියන්නේ දෙබසක තොරතුරු ටිකක් තමයි දෙබස තමයි ඔබට මේ දීලා තියෙන්නේ. ඔබ මේ දෙබස කියවලා එහි ඇති හිස්තන් වලට අදාළ පිළිතුරු දී ඇති වචන ආශ්‍රයෙන් සපයන්න ඕනේ. Letter A, drive. B, travel. C, row. D, walk. E, fly. And F, write. These are the answers you have given. The first one is done for you. You should keep in your mind that you have to write the correct letter in the blank, not the word, right? Come on. Hey Rajan, you're late. Why do you always buy train? අපිට පිළිතුරු විදියට ලබා දීලා තියෙනවා B අක්ෂරය. එකෙන් සඳහන් වෙන එකේ තේරුම තමයි travel කියනවා. Travel. Why do you always travel by train? Rajan replies, no, I am late. I always come to school by train. Kamal, I see. Do you ever your bicycle? Bicycle කියන එකට දැන් මෙතන අපි ඉහත සඳහන්ලා තියෙන්නේ ක්‍රියාපද. bicycle එකක් අපි මොකද්ද කරන්නේ? bicycle එක පදවනවා. ඒතර පදවනවා කියන අදහස ගෙන දෙන ඉංග්‍රීසි වචනය තමයි right කියන්නේ. ඊට අදාළ ඉංග්‍රීසි අක්ෂරය F. So your answer should be letter F here. Rajan, yes, sometimes. How do you come to school? Come on. Well, I just live close by. මෙතන අපිට උත්තරේ සපයද්දි මෙන්න මේ live close by කියන වාක්‍ය කොටසේ අදහස කියන්නේ සිංහල තේරුම අපි පිළිබඳ අවබෝධයක් අපිට තිබිය යුතු වෙනවා. live close by කියන එකෙන් අදහස් වෙන්නේ මම ජීවත් වෙන්නේ මේ ආසන්නයේ. කියන්නේ පාසලට ආසන්නයේ තමයි ජීවත් වෙන්නේ. පාසලට ආසන්නයේ ජීවත් වෙන කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම පාසලට ඇවිදන් එනවා. කියන්නේ පයින් එන කෙනෙක් වෙන්න ඕනේ. ඊට අදාළ verb එක තමයි walk කියන එක. walk කියලා අපි කියන්නේ. ඒතර නිවැරදි පිළිතුර වන්නේ letter D. Rajan, hey lucky you. You know I am learning to my father's tractor. Tractor එකක් අපි මොකද්ද කරන්නේ? Tractor එකක් අපි පදවනවා. පදවනවා කියන අදහස ගෙන්නේ දෙන්නේ drive කියන verb එකෙන්. එහෙනම් හතරවන ප්‍රශ්නයේ පිළිතුර විදියට අපි ගන්නවා letter A.
Kamal, I would love to. blank a plane one day. ගුවන් යානයකින් ගමන් කරනවා කියන අදහස ගෙන දෙන වචනේ තමයි අපි මෙතන හිස්තැනට යොදා ගන්න ඕනේ. ඒතර ගුවන් යානයක ගමන් කරනවා කියනවට අපි කියනවා fly. fly කියන අදහසින් ගන්නද. සාමාන්‍ය fly කියන verb එකේ අදහස පියාඹනවා. කුරුල්ලන් පියාසර කරනවා කියන අදහස තමයි. ඊට අමතරව අපි ගුවන් යානයකින් ගමන් කරනවා කියන එකටත් fly කියනවා. fly කියන අදහස වචනය යොදා ගන්නවා. ඒතර letter එක නිවැරදි letter එක විදිහට අපි පාවිච්චි කරනවා letter E. Rajan, me too. I know how to a boat. boat tour. boat tourක් නම් හබල් ගන්නවා. boat tourක් හබල් ගන්නවට අපි පාවිච්චි කරනවා row කියන word එක. So the correct answer for the sixth question is letter C. Kamal. Oh really. මේ විදියට ඔයාලා තමන්ගේ පිළිතුරු පත්‍රයේ ඉංග්‍රීසි අක්ෂරය නිවැරදිව සඳහන් කරලා තියෙනවා නම් පුතාලට ලකුණු 5න් 5ම ලබා ගන්න පුළුවනි. You will be scored 5 in this question. 1 mark for each correct answer. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට. Let's move to question number 2, test number 2. Here you have to fill the blanks. Let's see how you have to fill the blank. Whether you have to write the letter or write the word. Let's read the instructions. Fill in the blanks in the following dialogue. Use the words given in the box. There is one extra word. The first one is done for you. Right. Here there are only 5 blanks, but you have given 6 words. There is one extra word. මේ ප්‍රශ්නයේ පිළිතුරු විදිහට ලබා දීලා තියෙන වචනවල වචන 6ක් ඇතුළත් වෙනවා. ඒකට එක වචනයක් අපිට අයින් කරන්න වෙනවා වැඩිපුර දීපු වචනය. ඒ නිසා පිළිතුරු සැපයීමේදී මේ වගේ ප්‍රශ්නයකට බොහොම පරිස්සමින් කර යුතුයි. මොකද අදාළ නොවන පිළිතුරු වෙලෙස අදාළ නොවන එක් වචනයක් මේ වචන මාලාවේ ඇතුළත් වෙන නිසා. අපි කියවලා බලමු මොනවද ඒ වචන කියලා. Over, for, to, about, in, of, near. Right. When we read these words, we can understand that all the given words are preposition. If you have a clear idea about prepositions, you can easily write answers for this question. Don't worry, we are going to learn prepositions when we do grammar exercises, right? Okay. Let's move to our question. This one is also a dialogue between Amit and Sumudu, right? Let's read the dialogue. Amit, your bag looks very heavy. Heavy means බරයි. ඔයාගේ අමිත් කියනවා ඔයාගේ බෑග් එක ගොඩක් බරයි වගේ පේනවා කියලා. Sumudu replies, yes, it is very heavy. Amit, let me carry it for you. answer එක විදියට ඔන්න for කියන වචනේ ඔයාලට පහසු වෙන්න for කියන වචනය දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රයේ පිළිතුර විදියට. ඒතර අපි ඉතුරු ප්‍රශ්න වලට උත්තර සපයද්දී for කියන වචනය අයින් කරලා අනිත් වචන වලින් තමයි උත්තර ටික සපය ගන්න වෙන්නේ. right. Sumudu, thank you Amit. Amit, you are welcome. What do you have? This bag. මෙතන කියන්නේ දැන් බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒ ඇතුලේ කියන අදහස ගන්න අපි පාවිච්චි කරන preposition එක තමයි in කියලා කියන්නේ. එහෙනම් මෙතන උත්තරේ විදිහට අපි ගන්නවා in this bag. right. Sumudu, lots books. ගොඩක් පොත් මේ බෑග් එකේ තියෙන්නේ ගොඩක් පොත් තමයි වැඩිපුර බෑග් එකේ තියෙන්නේ. නම් සාමාන්‍යයෙන් ඔයාලා පාවිච්චි නිතරම ඇහෙන වචනයක්. lots of books, lots of people, නේද? lots of animals. ඒ වගේ lots කියන වචනයත් එක්ක අපි යන preposition එක තමයි of කියලා කියන්නේ. එහෙනම් අපි මෙතන තුන්වෙනි ප්‍රශ්නෙට අදාළ උත්තරේ විදිහට ගන්නවා of කියන preposition එක. Amit, why so many books? We don't need any today. Sumudu, oh dear, I forget.
මෙතන forgot ලෙස නිවැරදි විය යුතුයි. Oh dear, I forgot blank it. මෙතන මේ අපි ටයිප් කිරීමේදී ඇති වුණු දෝෂයක් නිසා වැරදීම සිදු වෙලා තියෙනවා. අපි ඒක නිවැරදි කරගමු. forgot විදියට. Oh dear, I forgot blank it. මට ඒක අමතක වුණානේ. ඒ ගැන අමතක වුණා. ඒතර ඒ ගැන කියන අදහස ගන්න අපි පාවිච්චි කරන preposition එක තමයි about විදියට අපි සලකන්නේ. Today is the cleaning day, isn't it? අයියෝ මට ඒක නමතක වුණානේ. අද අපේ පිරිසිදු කිරීමේ දවසනේ cleaning day එකනේ. එහෙම නේද? isn't it කියන එකෙන් අපි අදහස් කරනවා එහෙම නේද කියලා. අමි yes, our friends they are waiting for us. අපේ යාළුවෝ අතන අපි වෙනකම් බලන් ඉන්නවා. over there නිවැරදි පිළිතුර වෙන්නේ over කියන preposition එක. එහෙනම් අපි over there waiting for us කියලා ගන්නවා. යාළුවන් අතන බලාගෙන ඉන්නවා අර පැත්තේ. සමුදු කියනවා so let's run them. so let's run to them. නිවැරදි preposition එක විදිහට අපි ගන්නවා to කියන තුර. ඔයාලට පේනවා ඇති මෙතන near කියන preposition එක ඉතුරුලා තියෙනවා. near කියන වචනය අපි පිළිතුරක් ලෙස මේ දෙබසේ කිසිම තැනක භාවිතා වෙන්නේ නැහැ. ඒක තමයි නා extra word එක විදිහට අපි ගන්නෙ. කවුරු හරි දරුවෙක්ට හිතෙනවා නම් මේ preposition පොඩක් අමාරුයි ගැටලුවක් තියෙනවා මේ නිවැරදිව preposition භාවිතා කරන එක ගැන අදහසක් නැහැ කියලා ඔයාලා වෙනුවෙන් අපි නිබන්ධනයක් ආශ්‍රයෙන් ඒව පාඩම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ඉදිරි පන්තිවලදී. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නයට යමු වෙමු. Test number 3. The instruction is study the picture and fill in the blanks in the text given below. Use only one word in each blank. මේ ප්‍රශ්නයට අපි කියන picture description එක කියලා. පින්තූරය විස්තර කිරීම. මේ ප්‍රශ්නේ අපිට මුලින්ම කරන්න වෙන්නේ we have to study the picture very attentively. අපි අවධානයෙන් මේ පින්තූරය බලන්න ඕනේ. ඉත මොනවාද පින්තූරේ පේන තියෙන්නේ කියලා මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා අපි මුලින්ම කරන්න ඕනේ. පින්තූරය හොඳට අවධානයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. ඊළඟට අපිට මේ දීලා තියෙන පැරග්‍රාෆ් එක පොඩි ටෙක්ස්ට් එකේ හිස් තැන් වලට ගැලපෙන අදාළ වචනේ අපි හිතලා ලියන්න වෙන්නේ. හැබැයි දැන් 2016 වගේ අවුරුදු වල මේ ප්‍රශ්නෙට අපිට හිතලා උත්තරේ ලියන්න උනාට ගැලපෙන වචනේ අපිට හිතින් හදා ගන්න උනාට ඔයාලට 2019 20 වගේ ප්‍රශ්න පත්‍රවල ඔයාලට වෙනම වචන ටික බොක්ස් එකක් ඇතුලේ දෙනවා. ඉතින් ඔයාලට වඩාත් පහසුයි අදාළ වචනේ ලිස්ට් එකෙන් ඒ words ලිස්ට් එකෙන් තෝරා ගැනීමක් පමණයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරියේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න පත්‍රවලදී ඔබට ඒ බව දැනගන්න ලැබෙයි. මේ ප්‍රශ්නේ වඩාත් පහසු වෙලා තියෙනවා මේ දැන් එන papers වල. කොහොමුණත් අපි බලමු මේ වගේ එකක් ප්‍රැක්ටිස් වෙන එක වඩා හොඳයි. මේක මේ question එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ vocabulary assess කරන්න. කියන්නේ ඔයාලගේ වචන මාලාව නිවැරදි අදාළ level එකට අදාළ අදාළ මට්ටමට වැඩි දියුණු වෙලාද කියන එක තමයි මේ ප්‍රශ්نين ඔබගේ ඇගීමකට ලක් කිරීම. බලමු දැන්. මෙතනදී අපි කරන්න ඕනේ අදාළ වචනේ හිස් තැනේ ලියන්න ඕනේ. You should write only one word in each blank. මේකේ වචනට උත්තර ලියද්දී අපි වචන දෙකක් එක blank එකේ ලියන්න බෑ. You have to write only one word. If you write two words in a blank, එක හිස් තැනක ඔයාලා වචන දෙකක් ලිව්වොත් ඒ කොච්චර නිවැරදි වුණත් අපි ඒ වැරදි පිළිතුරක් ලෙස සලකා අයින් කරන ලබනවා. හේතුව ඔයාලට මුලදීම උපදේශ මාලාවේදී instructions වල දීලා තියෙනවා use only one word කියන sentence එක. හරි අපි බලමු මොනවද මේ පින්තූරේ තියෙන්නේ කියලා. මේ පින්තූරේ අපිට පේනවා මේක පේන්නේ නිකන් it seems like a garden එකක් වගේ තමයි අපිට පේන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. Okay, let's read the paragraph. Ravi and his family are moving to a new house. The has just arrived with their furniture. දැන් මේ රවි යාගේ පවුලේ අයයි
අලුත් තැනකට අලුත් ප්ලේස් එකකට අලුත් ගෙදරකට ගිහිල්ලා තියෙනවා. එයාලගේ බඩු අරගෙන ආපු vehicle එක තමයි මෙතන පේන්නේ. අපිට පළවෙනි උත්තරයේ විදිහට වචන දෙකක් ගන්න පුළුවනි. හැබැයි මම උත්තරයේ විදිහට එකයි මෙතන සඳහන් කරලා තියෙන්නේ ලොරි කියන එක. අපිට පැහැදිලිව පින්තූරයේ බලා ගන්න පුළුවනි මේ ඇවිත් තියෙන්නේ ලොරියක්. දැන් යම් කිසි දරුවෙක් vehicle කියලා උත්තරේ ලියලා තියෙනවා නම් එයත් නිවැරදි පිළිතුරක් ලෙස අපි සලකනවා. නමුත් the most correct answer is lorry here. The lorry has just arrived with their furniture. This shows what everyone is doing. හැමෝම මොනවද කරන්නේ කියලා මෙන්න මේ පින්තූරයෙන් පෙන්නනවා. එහෙනම් ගැලපෙන වචනය විදිහට අපි ගන්නේ picture කියන word එක. This picture shows what everyone is doing. The correct answer is picture. Ravi is carrying a flower and his mother. බලමු අපි මෙතන මල් පෝච්චියක් ඔසවාගෙන යන දරුව රවි විදිහට සලකලා තියෙනවා. දැන් මල් පෝච්චියට අපි කොහොමද කියන්නේ? මෙතන ගොඩ දෙනෙක් දරුව වරද්ද ගන්න තැනක් මේ වචනය. දැන් සමහර අපි ළමයි සමග සාකච්ඡාවල යෙදෙනකොට මේ ප්‍රශ්න පත්‍රයේ ගොඩ දෙනෙක් පිළිතුරු සපයන්නේ මේක වාස් එකක් විදියට. flower vase. අපි flower vase එකයි flower pot එකේ වෙනස අඳුර ගන්න ඕනේ අපි. පස් දාලා මල් පැලයක් සිටුවලා තියෙන පෝච්චිය pot කියලා තමයි හඳුන්වන්නේ ඉංග්‍රීසි භාවිතයේදී. අපි වාස් එකක් කියලා සලකන්නේ බන්ච් එකක්. ඒ කියන්නේ මල් පොකුරක් දාලා අපි ටේබල් එකක් උඩ එහෙම නැත්නම් වෙන සර්ෆේස් එකක් උඩ කබඩ් එකක් උඩ වගේ දෙයක තබලා තියෙන ලස්සනට අලංකාරයේ පිණිස තියෙන පෝච්චිය තමයි වාස් එක වෙන්නේ. මෙතන නිවැරදි පිළිතුර වෙන්න ඕනේ එහෙනම් පොට් එක. දැන් මෙයා අපිට පැහැදිලිව පේනවා මෙයා ඔසවගෙන යන්නේ අර ගාඩන් එකේ අපි හිටවලා තියෙන මල් පැලයක්. එහෙනම් උත්තරය pot, flower pot. And his mother is the floor. We can see their mother is cleaning the floor. එයා අම්මා ගෙබිම අතු ගාමින් ඉන්නවා. cleaning කියන උත්තරය ගන්න පුළුවන්. එහෙම නැත්නම් sweeping කියන උත්තරය ගන්න පුළුවනි. අපිට වඩාත්ම නිවැරදි අතු ගන්නවට අපි කියන verb එක sweeping. ඒ නිසා අපි උත්තරයේ විදිහට ගන්නවා sweeping කියන. මතක තියාගන්න සාමාන්‍ය picture description එකක අපි කෙනෙක් කරමින් ඉන්න ක්‍රියාවක් විස්තර කරන් දැන් දරුවෝ ගොඩ දෙනෙක් වරද්දන තැනක් මේ මම පැහැදිලි කරන්න යන්නේ මොනවාරි අපි ක්‍රියාවක් විස්තර වෙන තැනක් නම් අපි එතෙන්ට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ verb එකේ ing form එක. දැන් සමහර ළමයි මෙතන උත්තර ලියනවා සමහර දරුවෝ sweep කියලා. His mother is sweep the floor. ඒක අපි නිවැරදි පිළිතුරක් විදිහට බාරගන්නේ නැහැ. අපි හැම වෙලේම පින්තූරයක් විස්තර කරන්න පාවිච්චි කරන්නේ present continuous tense එක. ඒ නිසා මේ present continuous tense වාක්‍යයක් දීලා තියෙන්නේ මෙතන අපි නිවැරදි පිළිතුර ing form එකෙන් ලබා දෙන්න ඕනේ. Sweeping the floor. There are men helping with the furniture. උත්තරේ 5 කියලා තමයි මම දාලා තියෙන්නේ. We can see 5 men are helping with unloading their furniture. දැන් මේ බඩු බාන්න 5 දෙනෙක් උදව් වෙනවා කියලා පින්තූරයේ පේනවා. සමහරක් දරුවෙක් කියලා තියෙන පුළුවන්. සමහර විට මෙතන 5 වෙනුවට some men වගේ වචන දාලා තියෙන පුළුවන්. several ඒ වගේ වචන දාලා තියෙන පුළුවන්. ඒවත් අපි නිවැරදි පිළිතුර විදිහට බාර ගන්නවා මෙම ප්‍රශ්නයේදී. They are carrying a table, a chair and into the house. We can see මෙතන ටේබල් එකක් පේන තියෙනවා, පුටුවක් පේන තියෙනවා. ඒත් එක්කම තව දෙන්නෙක් එකතු වෙලා ඔසවගෙන යනවා. පැහැදිලිව පින්තූරය දකින්න පුළුවන් ඇඳක්. ඒතර ඇඳට අපි ඉංග්‍රීසියේදී කියනවා බෙඩ් කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ බෙඩ් එක. chair table දෙකම දීලා තියෙන නිසා a bed කියලා තමයි පිළිතුර විදියට අපි ලියන්නේ. Bed into the house. Ravi's father is the men unloading the furniture. රවිගේ තාත්තා මිනිසුන් බඩු බානවා කියන unloading කියනවා බානවා. බාන තිහා බලාගෙන ඉන්නවා. ඉතින් watching කියලා අපිට ගන්න පුළුවනි.
බලාගෙන ඉන්නවා කියන එකට ගැලපෙන වචනේ watching සමහරට දරුවෝ ලියලා තියෙන පුළුවන් supervising ඒ වගේ වචන ලියලා තියෙනවා නම් ඒකත් අපිට නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන් watching observing ඒ වචන තුනම those three words can be taken as the correct answer watching observing and supervising right අපි යමු ඊළඟ කොටසට there is another man with a in his hands right එයා තවත් පින්තූරේ පේනවා අපිට තවත් පුද්ගලයෙක් යම්කිසි දෙයක් අල්ලගෙන ඉන්නවා. ඒක මොකද්ද කියන එක තමයි දැන් හිස්තැනට වචනේ නිවැරදි පිළිතුර විදියට එන්න ඕනේ. මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ? කොස්සක් නේද? ඒක ගන්න පුළුවන් එහෙනම් කොස්සට අපි කියනවා broom කියලා with a broom in his hand. සමහර දරුවෝ මේකට ලියනවා broom stick in his hand කියලා. broom stick කියලා දැම්මොත් අපි නිවැරදි පිළිතුර විදියට බාර ගන්නවද? නැහැ. ඇයි use only one word in each blank එක හිස්තැනකට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක වචනයක් පමණයි. ඒ නිසා ඔයාලා broom stick කියලා දාලා තිබුණොත් ඒක වැරදි පිළිතුරක් ලෙස සලකා බලනවා. ඒ නිසා ඔයාලා මතක තියාගන්න එක වචනයක් පාවිච්චි කරන්න මෙතනදි පරාත් ගැලපෙන වචනය broom in his hands. He is cleaning the with it. He is cleaning the wall with it or he is cleaning cobwebs with it. cobwebs කිව්වේ මොනවද දැන්? සාමාන්‍යයෙන් අපි බිත්ති අපේ සුදු කිරීමේදී කරන්නේ මකුණු දැල් කඩන එක. මකුණු දැල් වලට අපි කියනවා ඉංග්‍රීසියේදී cobwebs කියලා. ඔයාලා cobwebs කියලා පිළිතුර ලියලා තිබුණත් අපි නිවැරදි පිළිතුරක් විදිහට ඒ පිළිතුර සලකා බලනවා. There is a large tree in the blank. මෙතනින් අවසන් වෙලා තියෙනවා ඡේදෙ. විශාල ගසක් අපිට දකින්න ලැබෙනවා. කොහේද මොකේද දකින්න ලැබෙන්නේ? එහෙනම් අපි මේක garden එකක් විදියට සැලකුවොත් garden කියලා ගන්න පුළුවන්. මිදුලක් විදියට හිතනවා නම් compound. ඔය වගේ පිළිතුරු කීපයක්ම නිවැරදි premises විදියට ගන්න පුළුවනි. නමුත් මම මෙතන සඳහන් කරලා තියෙන compound කියන එක මිදුල කියන එක ඔයාලා garden කියලා දැම්මත් පිළිතුර නිවැරදියි. අපි මේ ප්‍රශ්නේදී ඔයාලට දෙන්නේ නිවැරදි පිළිතුරකට ලකුණු භාගයක්. ලකුණු භාගය ගානේ ප්‍රශ්න 10ට ලකුණු 5ක් විදියට තමයි එකතුව ලැබෙන්නේ. ඒ වගේමයි when you write answers for this question you should write words with correct spellings. If you miss a letter, your answer take as a wrong answer. ඔයාලා එක වචනයක් හරි සමාවෙන්න එක අකුරක් හරි වචනේ අඩු කරලා තිබුණොත් අපි එය වැරදි පිළිතුරක් විදිහට තමයි සලකන්නේ. නිසා මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී වඩාත් ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ මේ අපි කියනවා ස්පෙලිංස් වලට. වචනවල ස්පෙලිංස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න. ඒ නිසා මම ඔබලට දරුවන්ට ලබා දෙන උපදෙස තමයි උත්තර ලියලා ඉවරුණාට පසුව ආයවතාවක් අපි චෙක් කරන්න. මේ ප්‍රශ්නෙට උත්තර ලියපු වචන හරිද නිවැරදිද කියන එක පිළිබඳ අකුරු අඩු වෙලාද කියන කලබලෙන් ලියද්දී අඩු වෙන්න පුළුවනි. ඒ නිසා හරියට අකුරු ලියවිලාද කියන එක ගැන පොඩ්ඩක් තප්පර 2-3ක් වැය කරලා ආයෙ උත්තර ටික කියවලා බලනවා නම් මම හිතනවා මේක වඩාත් ප්‍රයෝජනවත් වෙයි. ඒ කාලේ අපතේ යවීමක් වෙන්නේ නැහැ. මොකද හරි ලේසියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් test number 3 වලට. Right, we are going to discuss test number 4 now. I'm going to display the question. It is a reading question. මේක reading question එකක් විදිහට තමයි ගන්න අපි. Here you have to match the extract with the headings. Match the extracts with the headings. Write the correct letter in the blank provided. The first one is done for you. දැන් මෙතනදී අපිට ලියන්න වෙන්නේ headings දීලා තියෙන්නේ name කරලා තියෙන letters විදිහට ඉංග්‍රීසි අක්ෂරයක් ඉදිරියෙන් යොදා ඒ ඉංග්‍රීසි අක්ෂරය තමයි අපිට මෙතන යොදන්න වෙන්නේ නිවැරදි පිළිතුර විදිහට. වචනය යොදන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක headings කොහොමද දීලා තියෙන්නේ. ඔයාලට කොහොමද වචන ලියන්න බෑ. හැම වෙලේම දරුවන් ඔයාලට අර
පහසුවක් වෙන්න. ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුගමනය කරන්න කොයි විදිහටද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තමයි ගොඩක් බහුතරයක් ප්‍රශ්නවලදී මේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු ලබා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේම. ඒ ලබා දීලා තියෙන විදිය අනුගමනය කිරීමෙන් ඔයාලට පහසුවෙන්ම උත්තර ලියන විදිය හොයාගන්න පුළුවනි. ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න. ඒ වගේමයි උදාහරණයේ විදියට උත්තර සපයලා තියෙන පිළිතුර අධ්‍යයනය කරන්න. Let's see extracts and headings. Extracts: pollution and traffic make people leave the cities to live. Correct answer එක වෙන්නේ answer E, a great escape. මෙතන පොඩි වචන කිහිපයක ගැටලුවක් තියෙන බව පෙනී යනවා. මෙතනදී pollution and traffic make people leave the cities to live countryside. වචනයක් මගහැරීමකට ලක් වෙලා තියෙන මිස් වෙලා පොඩි වැරද්ද අතපස වීමක් වෙලා දරුවන්ට පිළිතුරු සපයන ඔයාලගේ ළඟ ප්‍රශ්න පත්‍රයේ තියෙන නිසා මම හිතන්නේ පහසුවක් වෙයි මගහැරුණු වචනය බලා ගන්න. ඒ මගහැරලා තියෙන්නේ countryside. ඒ කියන්නේ ගම්බද ප්‍රදේශවලට යනවා කියන එක අදහස. ගම්බදක තමයි countryside කියලා කියන්නේ. So correct answer is E, a great escape. අපි බලමු දෙවෙනි එක. A group of art students will hold an exhibition of their paintings at the National Gallery on Saturday. This is an extract about an exhibition. It's like an art exhibition, right? මේක නිකන් අර චිත්‍ර ප්‍රදර්ශනයක් ගැන paintings එහෙම තියෙන ඒව ගැන National Gallery එකේ තියෙන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ මොන heading එක යටතද? මේකේ තියෙන්නේ අර කලාවට සම්බන්ධ දේවල් යටතේ. එහෙනම් ඉන්න ඕනේ young talent show. Letter A. Those who go on camping trips must not harm Mother Nature. සමා වෙන්න පොඩි ප්‍රායෝගික ගැටලුවකට මුහුණ දුන්නා. අපි දැන් නතර කරපු තැන ඉඳන් කතා කරගෙන යමු. We have stopped question number 3. At question number 3, those who go on camping trips must not harm Mother Nature. මේකෙන් කියන්නේ කැම්ප් එකකට ගිහිල්ලා කැම්පින් ට්‍රිප් එකකට ගිහිපු අයට දෙන අදහසක් කියන උපදේශයක් තියෙන විදිය එහෙම අදහසක් තියෙන වාක්‍යයක් තමයි මේ උපුටාගෙන තියෙන්නේ. එක්ස්ට්‍රැක්ට් ගැන අපි උපුටාගෙන ඉන්නේ. බලමු ඊට ගැලපෙන හෙඩින් එක මොකක්ද කියලා. අපි ඊට ගැලපෙන හෙඩින් එක විදියට පාවිච්චි කරනවා letter B, leave it as you find it. කියන්නේ ඔයාලා එනකොට තිබුණ විදිහටම මේ පරිසරය අනිත් කෙනාට ඉතුරු කරලා යන්න කියන අදහස ගෙන දෙන හෙඩින් එක තමයි අපි මෙතන පාවිච්චි කරන්නේ letter B. ඔයාලට පහසු වෙන අපි පාවිච්චි කරපු headings මේ අපි cancel කරන විදිහට line එකක් ගිහින් තියෙනවා. ඒ නිසා මේ හොයාගන්න පුළුවනි ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා බලමු. Question number 4. An old vase from 16th century has been discovered from the garden of the old temple. It is somewhat relevant to the history. ඉතිහාසයට සම්බන්ධ දෙයක්. එහෙනම් heading එක යන්න ඕන ඒ වගේ අදහසක් තියෙන කොටසක්. මම මෙතන තෝරනවා correct answer එක ලෙස F කියන අක්ෂරය කියන්නේ an interesting finding. Number 5, a visit to the countryside can do wonders for us. It can help get rid of anger, depression and stress, says a well-known doctor. Doctor කෙනෙක් කියපු අදහසක්. මේ කියන්නේ මේ සෞඛ්‍ය ගැන අදහසක් වෙන්න ඕනේ. ડોක්ටර් කෙනෙක් නම් එහෙම උපදේශක් නේ ලබා දෙන්නේ නේද? අපි ගන්නවා. We take letter D as the correct answer. How to improve health. Last one, you can easily find the answer.
It should be C, right? J.K. Rowling wrote her books with children in mind, but many adults read them. Adults ලත් කියනවා children ලත් කියන ළමයි තරුණ මහලු දෙගොල්ලම කියනවා. එහෙනම් උත්තරය loved by young and old, letter C. You can score 5 marks from this question, 1 mark for each correct answer. Right. Now we have to answer for the test number 5, question number 5. Right. You can see the question. Read the following dialogue and complete the dialogue. Use only one word in each blank. The first one is done for you. This question is also to assess your reading ability. Again, we have to read the dialogue. This is the third dialogue we are going to read. It's a dialogue between Ayesha and Surani. Let's read the dialogue. Ayesha, hello, is that Surani? Surani replies, yes, good morning, Ayesha. Ayesha, good morning. You know, there's good movie, The Sounds of the Sea. It's showing at Regal. How about going to see it tomorrow? Surani, that's good idea. Ayesha, then let's go in the evening. Where should we meet? Surani, how about Tarat shop at 5:30? Ayesha, fine. You know Navina is coming along too. Why don't ask Ramesh to join us? Surani, I'll do that. But he's not at home at the moment. I'll leave a message and ask him to ring you. Right. Looks like it's a telephone call. These two friends are discussing about going to see a movie. What is the name of the movie? The Sound of the Sea. They decide the date, time, and who should join them. Like that, they are discussing about their outing, right? Discuss when you write answers, you have to use only one word in each blank. Make a reading එක මේකෙත් කියලා තියෙන ඔක්කොම වචන අපිට පාවිච්චි කරන්න බෑ. දැන් මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ ආසන්නයේ ඇවිල්ලා තියෙනවා. ඔයාලට සමහර රීඩ් ඩයලොග් එකක් රීඩ් කරලා පිළිතුරු සපයන්න උනා. තවත් සමහර නෝටිස් එකක් එහෙම නැත්නම් නෝට් එකක් කියවලා ඩයලොග් එකකට පිළිතුරු සපයන ඔය වගේ වෙනස් විදි ක්‍රමයකට පිළිතුරු සපයන මේ ප්‍රශ්නේ මේ ආකෘතිය අපිට සුලභව දකින්න පුළුවන් මේ 2019 2018 වගේ papers වල ඉදිරියට සාකච්ඡා කරනකොට අපිට දැක ගන්න පුළුවන් වෙයි මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා මේ ප්‍රශ්නේදී පිළිතුරු සපයනකොට හැම වෙලාවෙම අපි එක වචනයක් හිස්තැනට පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ හරියට picture description එක වගේම එක සමහරට අවුරුද්ද වෙනස් වෙන ඉඩ තියෙනවා සමහරට ඔයාලට අවස්ථාව ලැබෙන්න පුළුවන් වචන දෙකක් වුණත් භාවිතා කරන්න but you have to read the instruction and work according to it. Right. A message. We can see a message. Write to Ramesh. It was written by Surani. Surani රොමේෂ්ට ලියපු නෝට් එක තමයි මේ දීලා තියෙන්නේ. එයාලගේ ට්‍රිප් එක, එයාලගේ ෆිල්ම් එක බලන්න යාම ගැන එක ගැන සඳහන් කරලා නෝට් එකක් තමයි මේ ලියලා තියෙන මැසේජ් එක. මේ මැසේජ් එකේ තමයි බ්ලැන්ක්ස් ෆිල් කරන්න තියෙන්නේ. අපිට උත්තර ටික හොයාගන්න වෙන්නේ මේ ඩයලොග් එක ඇතුළෙන්ම තමයි. Right. Let's read. Ramesh, I know you are not at home. So I am this with your sister. The answer එක දීලා තියෙනවා. First one is done for you. Leaving. උඩින් අපිට හොයාගන්න පුළුවන්. මේ වෙනදර කියනවා රොමේෂ් ගෙදර හිටියේ නැහැ. කියලා මේ අපිට ඩයලොග් එකේ හමු වෙනවා නේද? එහෙනම් මෙතන ගන්න පුළුවන් I am leaving this message with your sister කියලා. Ayesha called me this මේ උදේද හවසද කියන එක තමයි ලියන්න වෙන්නේ. බලමු අපි ඩයලොග් එකේ කොහෙද උත්තරේ හොයාගන්න තියෙන්නේ කියලා. They greet by saying good morning. Good morning කියලා කියනවා දෙන්නම. එහෙනම් මේ උදේ කාලයක්.
දැන් ඒතර අපි සමහර දරුවෙක් ලියන්න පුළුවන් මෙතන good morning කියලා. good morning කියන එක දැම්මොත් වැරදි. ඇයි ඒක greeting style එකක්. මේ good morning කියන එක කොහොමද පාවිච්චි කරන්න බෑ මෙතන. හේතුව එක වචනය ලියන්න තියෙන්නේ. ඊටත් අපි කාලය හංගවන්න පාවිච්චි කරනවා morning කියන එක තමයි ලියන්න වෙන්නේ. Ayesha called me this morning. She told me is showing a good film. Where the film is showing. කොහේද ෆිල්ම් එක පෙන්වන්නේ Regal කියන සිනමා ශාලාවේ. It is a name of a cinema. Cinema means cinema. Film hall එකක් අපි කියලා කියන්නේ අපි film hall කියන අපි cinema කියලා. ඒ නිසා ඒ නම තමයි Regal. පුතේ මෙතන Regal කියන එකේ R should be capital. ටයිපින් වලදී මම නෙමෙයි මට මගේ කාලය කල්පනාකරණය කරගෙන ගැටලුවත් එක්ක මට ටයිප් කරන්න උනේ නැහැ. මම මගේ ටයිපිස්ට් කියලා තමයි ටයිප් කරේ. එයාගේ අතින් පොඩි අඩුපාඩු කීපයක් වෙලා තියෙනවා. කරෙක්ෂන් වලදී මේ අපිට මිස් වෙච්ච කොටස් ඒවා රීගල් කියනකොට අපි ඕනම දෙයක නමක් නේම් එකක් ලියද්දී අනිවාර්යයෙන්ම පළවෙනි අකුර first letter should be in capital. capital වලින් එන්න ඕනේ. එහෙනම් ආන්සර් එක එන්න ඕනේ රීගල්. පිළිතුරේ නිවැරදි විදිහට සඳහන් වෙනවා. ඔයාලත් ඒ ගැටලුව ඒක නිවැරදි කරගන්න ඔයාලගේ නම් පේපර් එකේ නිවැරදිව සඳහන් වෙලා ඇති. Regal is showing a good film. The Sounds of the Sea. It is the name of the film. We have decided to see it evening. කවද්ද මොන හවසද? අද හවසද හෙට හවසද? අපි බලමු. How about going to see tomorrow? ඒක හෙට බලන්න ගියොත් කොහොමද කියලා කියන්නේ. එහෙනම් අද හවසද මෙයාලා ෆිල්ම් එක බලන්න යන්නේ? නෑ. Tomorrow evening. එහෙනම් උත්තරය සමාවන්න. letter එක නෙමෙයි මෙතන වචනේ ලියන්න තියෙන්නේ. The word should be tomorrow. Navina is coming along too. නවීනත් එනවා. වෙන කවුද එන්නේ? wants you to join us. අයේෂට ඕනේ ඔයා හමු වෙන. මෙතන කියනවනේ. අයේෂමයි කියන්නේ fine. You know Navina is coming along too. Why don't ask Romesh to join us? ඇයි අපි රොමේෂ් දෙන්නේ කියන්නේ? එහෙනම් අයේෂට තමයි රොමේෂ්ව join කරගන්න උවමනා වෙලා තියෙන්නේ. එහෙනම් නමක් ලියන්න තියෙන්නේ මෙතන. Ayesha wants you to join us. We plan to at Tara's shop at 5:30. ඒගොල්ලෝ plan කරන්නේ මොකක් කරන්නද? තාරාගේ shop එකේදී meet වෙන්න. Tara's shop. meet කියන එක verb එකේ එන්න වෙනවා. We plan to meet at Tara's shop at 5:30. Please ring her for more information. Surani. ඔයාලා නිවැරදිව මෙතන වචන පහ තෝරගෙන තියෙනවා නම් ඔයාලට ලකුණු 5 ලබා ගන්න පුළුවන්. You will be scored 5 marks here again as the previous questions. 1 mark for each correct answer. Now we are going to discuss test number C. Test number 6 is a writing question. You have to write a notice here. මෙතන අපිට ලියන්න වෙන්නේ notice එකක්. මතක තියාගන්න හැම වෙලේම test number 6 and test number 8. Those are writing questions. ඔයාලට first paper එකේ writing questions විදිහට ලැබෙන්නේ අංක 6 සහ අංක 8 ප්‍රශ්න. හරි. අපි බලමු මොකක්ද අපිට ලියන්න තියෙන්නේ කියලා. Shall we read the question? You are the secretary of the Young Photographers Club in your school and the members have organized an exhibition at the term end. Your teacher wants you to write a notice to be put up on the school notice board inviting the teachers and the students to see the exhibition. Use about 40 to 50 words. Include date, time and venue, who the chief guest, exhibits photos on wildlife, birds, waterfalls, etc. එහෙනම් අපිට මේ ප්‍රශ්නේදී ලියන්න වෙන්නේ notice එකක්. අපි ඒක අඳුරගන්නේ කොහොමද? Your teacher wants you to write a notice to be put up on the school notice board. මෙතනදී තේරුම් ගන්න ඕනේ notice එකක් ලියන්න වෙන්නේ. සමහර ළමයි වැරදියට තේරුම් අරන් තමර දරුවන් note එක ලියන අවස්ථා අපිට දැක ගන්න පුළුවනි. හොඳට ප්‍රශ්නයක් දුන්නම හොඳට අවබෝධයෙන් කියවලා
මොකද්ද අපිට මේකේ ලියන්න තියෙන්නේ මොන කරුණුද අපි මේකේ ඇතුළත් කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න තප්පර 2-3ක් වැය කරලා එතකොට වඩා පහසු වෙයි ඔයාලගේ පිළිතුර සංවිධානය කර ගැනීමේදී. දැන් කවුද මේකේ එක්සිබිෂන් එක? We have to write a notice about an exhibition. It's a it's a photographic exhibition. මේක ඡායාරූප ප්‍රදර්ශනයක්. Photographers club එක තමයි. Young Photographers Club is going to organize this exhibition. Right? අපි බලමු. මම ඔයාලට වඩා පහසු වෙන්න මොඩල් ආන්සර් එක රෙඩි කරගත්තා මේ පිළිතුරට. අපි බලමු කොහොමද ඒක ලියලා තියෙන්නේ කියලා. Notice. The Young Photographers Club of Kannangara Vidyalaya has organized an exhibition. It will be held on 15th of October 2020 from 9 a.m. to 6 p.m. in the school main hall. The chief guest will be Mr. Anura Vikramasinghe, the Director of Education. The exhibits include photographs of nature, wildlife, birds and waterfalls. All members of the staff and students are cordially invited to the exhibition. Secretary, Young Photographers Club, 15 May 2021. ඔන්න මේක තමයි මම මොඩල් ආන්සර් එක විදිහට රෙඩි කරගත්තේ. ඔයාලට මේ ෆෝමැට් එක පාවිච්චි කරන්න පුළුවනි. නැත්නම් ඔයාලා කැමති විදිහකට නෝටිස් එක ලියන්න ඕනේ. Anyway, you should include date, time and the venue. Venue means the place. මේ දේවල් ටික අනිවාර්යයෙන්ම අපේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී ඇතුළත් කරලා තියෙන්න ඕනේ. ඒකෙන් තමයි අපිට කන්ටෙන්ට් එකේ ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මම කිව්වා ඔයාලට ප්‍රශ්න දෙකක් ලැබෙනවා writing questions විදියට. ඒ ප්‍රශ්න දෙකටම ලකුණු ලැබෙනවා ලකුණු 5 ගානේ. මේ ලකුණු බෙදලා යන්නේ question number 6 වලදී content එකට අපි ලකුණු 2ක් සහ language වල ලකුණු 3ක් විදියට තමයි ලකුණු ලබා දෙන්නේ දරුවන්ට. content එකේ ලකුණු 2 අපි ලබා ගන්න පුළුවනි. අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ include කරන්න කියලා තියෙන points ටික. අපි notice එකේ නිවැරදිව ලියලා තියෙනවා නම් අපිට ලකුණු 2 ලබා ගන්න පුළුවන්. ඒ වගේමයි grammatically correct answers ලියලා correct spellings වලින් අපි හරි ලස්සනට ඒ notice එකක් ලියන්න ඕන format එකට. notice එක ලියලා තියෙනවා නම් language වල ලකුණු 3 අපිට ලබා ගන්න පුළුවන්. මම හිතනවා අපි මේ ප්‍රශ්නේ හරි ලේසි. සමහර දරුවෝ ලියන්නේ නැහැ, පිළිතුරු සපයන්නේ නැහැ. මේ අර අමාරු ප්‍රශ්නයක් විදිහට අපි එක දිගට notice කීපයක් ලියලා හුරු වෙනවා නම් මේ format එක හරි පහසුවෙන් පිළිතුරු සපයන්න පුළුවන්. අපිට ඉදිරියේදී සාකච්ඡා කරමු කොහොමද notices ලියන්නේ කියන එක. ඒ වෙනකන් මේ notice එක අපි කියවලා අවබෝධ කරගන්න පුළුවන් මොකද්ද format එක කියලා. Next question is test number 7. Again, a reading question. So, there are 3 questions to assess your reading ability. අපිට මේ paper එකේ දැනට reading ability එක assess කරන්න ලැබුණු 3 වෙනි ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය. අපි බලමු. It's a short passage. Read the passage and answer the questions. අපි මේ passage එක කියවලා පිළිතුරු සපයන්න වෙන දීලා තියෙන ප්‍රශ්න වලට. බලමු. The topic is headache. Headache means හිසරදේ. One day, a man went to see a doctor in hurry. He rushed into the doctor's clinic, but was disappointed to find that the doctor was away. එක දවසක් දැන් ડોක්ටර් කෙනෙක් බලන්න ડોක්ටර් කෙනෙක් හමු වෙන්න ගිහිලා තිනවා. මේ මිනිසෙක් හරිම වේගෙන් කලබලෙන් වගේ ගිහිල්ලා ડોක්ටර්ගේ ක්ලිනික් එක ඇතුළට ගිහින් තිනවා. But he was disappointed. Disappointed කියනවා කලකිරීමටපත් වුණා. මේ ડોක්ටර් නැහැ ඒ වෙලාවේ. ක්ලිනික් එකේ නැහැ. Let's see what happened.
His assistant was seated on a chair fast asleep. මෙයාගේ assistant තමයි ඉඳලා තියෙන්නේ පුටුවරලා තද නිින්දක වැටිලා fast asleep. There were no patients waiting to consult the doctor. When the man approached the assistant, he woke up, looked at the man and asked, "What do you want?" දැන් මෙයාව දැකපු ගමන් assistant, doctorගේ assistant නැගිටලා එකපාරටම ඇහුවා මොකක්ද ඕනේ? මොනවද ඕනේ කියලා. "I want something for a very bad headache," said the man, who seemed to be very anxious. The assistant, an elderly man, said, "Please sit on the chair." Then he took a bottle from a shelf, held it under the man's nose and opened it. What happened there? මෑන් ඇවිල්ලා කියනවා මට තද ඔළුවේ කැක්කුමක් තියෙනවා. තද ඔළුව කැක්කුමකට මට බෙහෙතක් අවශ්‍යයි කියලා. කලබලෙන් කියනවා. ඇසිස්ටන්ට් මොකද්ද කරේ? පුටුවෙන් වාඩි වෙන්න. "Please sit on the chair." කියලා දැන් කබඩ් එකකින් ගත්තා, ෂෙල්ෆ් එකකින් ගත්තා බොටල් එක. ඒක අරගෙන මේ ආපු දැන් මේ මෑන්ගේ නහයට තියලා බොටල් එක ඕපන් කරා. The smell was so strong that tears came into the man's eyes and ran down his cheeks. දැන් මොකද උනේ මේ බෙහෙත් ටික අරපු ගමන් මෙයාගේ ඇස් වලින් කඳුළු ආවා. What's the reason? The smell was very strong. මේ බෝතලේ ඇතුලේ තිබිච්ච දේ ලික්විඩ් එකේ සැර හරිම සැරයි ඒක. ඒ සැරට මෙයාගේ ඇස් වලින් කඳුළු ඇවිල්ලා කම්මුල් දිගේ පහළට කඩාගෙන වැටුණා. "Why did you do that?" the man said angrily. මෙයාට තරහ ගියා. angrily කියන තරහින් adverb එකක්. මේ මනුස්සයට තරහ ගිහින් ඇහුවා. "ඇයි මොනවද කරන්නේ මේ? මොකද්ද කරේ ඔයා?" As soon as he could get back his breath, මෙයා කිව්වේ breathe කියන්නේ එකපාරට මර හුස්ම ගන්න පුළුවන් වගේ දැන් අපිට උනත් සරක් ඉතදැරේ දැනුණාට පස්සේ ෂුට්ටක් කර ටික වෙලාවක් අමාරුයි නේද? ශරීරේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණාම තමයි දැන් ඇහුවේ තරහින්. ඔයා මොකද මේ කරේ? "The medicine has cured your head, hasn't it?" said the assistant. ඔය බලන්නකෝ. ඔයාගේ ඔළුව කැක්කුම හොද කරලා තියෙන්නේ ඔය ලෙඩ් බෙහෙතේ. එහෙම නේද කියලා ඇහුවා assistant. "You fool," said the man. "ඔයා මෝඩයා. It's my wife who has the headache, not me." මගේ බිරිඳට තමයි හිස රදේ තියෙන්නේ මට නෙමෙයි. හරිද? funny story එකක් බලමු මොනවද questions ටික කියලා. Who did the man see at the doctor's place? දැන් මේ ડોක්ටර්ගේ ප්ලේස් එකේ හිටපු කෙනා කවුද? Who did the man see at the doctor's place? ડોක්ටර්ගේ ප්ලේස් එකේ හිටපු කෙනා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ question number 1 වල. අපිට assistant කියලා ලියන්න පුළුවන් answer එකට the doctor's assistant එහෙම නැත්නම් his assistant. ඔය මොන පිළිතුර ලිව්වත් අපි නිවැරදි පිළිතුර විදිහට තමයි සලකන්නේ. question number 2. What did the assistant ask the man to do? මොකද මේ මනුස්සයාට කරන්න කියලා assistant කිව්වේ? මොකද්ද කරන්න කිව්වේ? එයාට කිව්වේ මේ තියෙන්නේ please sit on the chair. මේ පිටුවෙන් වාඩි වෙන්න කියලානේ කිව්වේ. එහෙනම් answer එකට අපි ගන්නවා to sit. නැත්නම් to sit on the chair. To take a seat. නැත්නම් to be seated. මොකක් ලිව්වත් අදහස හරි වාඩි වෙන්න කිව්වා කියන අදහස ලිව්වනම් නිවැරදි. question number 3. Why did tears come to the man's eyes? ඇයි මේ මිනිහගේ ඇස් දෙකෙන් කඳුළු ආවේ? Why? Because of the strong smell. දැන් මතක තියාගන්න why කියලා අහලා තියෙන ප්‍රශ්නෙකට පිළිතුරු ලියද්දී අපි because වලින් පටන් අරගෙන answer එක ලියනවා නම් වඩා හොඳයි. Because of the strong smell. හේතුව සැර සුවඳ. Number 4. Write the sentence which says that the man did not have a headache. මේ කෙනාට නෙමෙයි මේ ආපු කෙනාට නෙමෙයි ඔළුව කැක්කුම තිබුණේ කියලා කියවෙන line එක අපි ලියන්න ඕනේ. write the sentence ඒක අපි pick කරන්න, extract කරනවා, පුටා ගන්නවා. එතකොට අපිට ලියන්න වෙන්නේ inverted ඇතුලේ ලියවනම් හොඳයි. මේ මෙතනත් අපි දීලා තියෙන ලස්සනට it's my wife who has the headache. answer එකට එන්න ඕනේ
ඒක it was නෙමෙයි එන්න ඕනේ. පුතේ මෙතන හදාගන්න. මේක extra write the sentence කියන එක. මෙතන මේ was කියන මේ වැරදීමක් වෙලා තියෙන්නේ. was කියන එක නිවැරදි විය යුතුයි. it's my wife කියලා. හේතුව අපි extract කරන එක රෙඩි කරන්නේ. මෙතනින් අරගෙන ලියනවා. උපුටා ගැනීමක් අපි කරන්නේ. හරිද? ඒ නිසා අපි ඒ තියෙන වචන එහෙමම ලියනවා වෙනසක් සිදු කරන්නේ නැහැ. It's my wife who had the headache, not me. ඔය කොටස ලියවනම් නිවැරදි. ඊළඟ ප්‍රශ්නය number 5. Underline the correct answers. Answer. The assistant was when the man entered the clinic. Man clinic එකට එනකොට assistant මොනවද කරේ? Attentive, alone, talking. එයා කතා කරන්නේ හිටියේ. නැත්තම් කවුරු හරි නිකන් බලාගෙන හිටියද මොනවද කරේ? He was alone. එයා තනියෙන් හිටියේ. Doctor was not at the clinic at the moment. ඒ වෙලාවේ ડોක්ටර් හිටියේ නැහැ. එයා තනියම හිටියේ. So the correct word is alone. Right. කලින් අපි හැම ප්‍රශ්නෙටම මම කිව්වා අපේ first paper එක. In first paper you can score 5 marks for each question. So all together you can take 40 marks. As I told you, test number 8 is a writing question. Here we have to write a paragraph on one of the following topic. අපිට topics දෙකක් හැම වෙලෙම වාක්‍ය ලියන්න සමාවෙන වාක්‍ය නෙමෙයි ලියන්න ඕනේ paragraph එක. මේ paragraph එක ලියන්න දෙනවා topics දෙකක්. මේ topics දෙකෙන් අපිට වැඩිපුර ලකුණු ගන්න පුළුවන් කියලා අපිට හිතෙන මාතෘකාව තෝරගෙන වචන 50කට හරියන ප්‍රමාණයක් ලියන්න ඕනේ මෙතන. මතක තියාගන්න 50න් වැඩිපුර ලියන්න එපා. සමහර දරුවන් කරන වරදක් පහසු මාතෘකා දෙන්නේ මේවට සාමාන්‍යයෙන් the job I like most, the value of friends, my class teacher මේ වගේ හරි අපිට familiar topics ලැබෙන්නේ. ඉතින් දරුවෝ කරන වරදක් මේ topic එකට ගොඩක් content එක ලියන්න පුළුවන්. ගොඩක් ලියන දේවල් තියෙනවා කියලා වචන 50ට එහා 100ක් විතර වගේ ලියන්න නැඹුරු වෙන අවස්ථා දැකලා තියෙනවා. එම කාලේ අපතේ යවීමක් එකෙන් සිදු වෙන්නේ. මොකද වචන 50න් එහාට අපි මේ කොපමණ ලියලා තිබුණත් අපේ අවධානය අපි යොමු කරන්නේ නැහැ. වචන 50ක් 60ක් විතර වගේ ප්‍රමාණයක් ඉවනම් හොඳටම ප්‍රමාණවත් මේ වගේ writing question එකකට ඔයාලට ලකුණු 5ම ගන්න පුළුවනි. ඒ වගේම මේ ප්‍රශ්නෙට අපි ලකුණු ලබා දෙන්නේ criteria එක තමයි content එකට ලකුණු 2ක් සහ language එකට ලකුණු 3ක්. content එක යටතේ අපි බලනවා your points should be relevant to the topic. කියන්නේ ඔයාලා ලියන කරුණු මාතෘකාවට අදාළ කරුණු වෙන්න ඕනේ. ඊට වෙනස් කරුණු මාතෘකාවට අදාළ නොවන කරුණු ලියලා තිබුණොත් ලකුණු අඩු වෙන්න පුළුවනි. ඒ වගේමයි language එකදී අපි language කොටසදී බලන්නේ grammatically there should be grammatically correct sentences as well as correct spellings in your words, right? So you were given 2 topics, the job I like most and the value of friends. These are the 2 topics. Today I have selected the job I like most as my answer. Right? I have given you a model answer. මම දැන් දීලා තියෙනවා ඔයාලට ආදර්ශ පිළිතුරක්. මේකදී මම තෝරගෙන තියෙන්නේ the job I like most කියන මාතෘකාව. බලන්න මෙතන දීලා මම කොහොමද මේක මාතෘකාව යටතේ ලියලා තියෙන්නේ කියලා. I want to be a teacher one day. It is my ambition. I like to serve as a teacher to give my maximum. I like to work with children as well as I have good qualities that a teacher should have. Especially, I am a good listener and good instructor. I want to share my knowledge with children in remote areas. So, I work hard to fulfill my ambition one day. දැන් අපිට මෙතනදී මම පාවිච්චි කරලා තියෙන ජොබ් එක ටීචර් කෙනෙක් වෙන එක ඇම්බිෂන් එක එන්නේ. දැන් එයා කැමති ජොබ් එක ටීචර් කෙනෙක් විදිහට. දැන් මේ ටොපික් එක ලියද්දි මොනවද ජොබ් එකට ඇයි කැමති? ඊළඟට ජොබ් එකට මගේ තියෙන සුදුසුකම්
මම මේ ජොබ් එක ලබා ගන්න එතෙන්ට යන්න මොනවද කරන්නේ කියන දේවල් ටිකක් ලිව්වනම් ඒ එක ලැබුණාම මම මොනවද කරන්නේ? ඒ වගේ කරුණු ටිකක් ඉන්ක්ලූඩ් කරා නම් ඒ වගේ පොයින්ට්ස් ටිකක් ඉන්ක්ලූඩ් කරා නම් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ ටොපික් එක තෝරගන්නවා හැමෝම ටීචර් කියන ටොපික් එක තෝරගන්න ඕනේ නැහැ. ටීචර් කියන ජොබ් එක තෝරගන්න ඕනේ නැහැ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ડોක්ටර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නේ. තවත් අය ඉන්න පුළුවන් ලෝයර් කෙනෙක්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. but අර මම කලින් කිව්වා වගේ what is the reason you like that job and what are the qualities you have to do that job and how you fulfill your job, those points can include in your paragraph, right? So දැන් අපි test number 8 උත් discuss කරා. බලන්න මම දැන් මෙච්චර ඔයාලට ඒක explain කර මේ paper එක discuss කරා. කාලය අපිට ගත වෙලා තියෙනවා විනාඩි 57ක් විදියට. දැන් ඔයාලට පේනවා ඇති මේ ඔයාලගේ දරුවන්ට පිළිතුරු ලියන්න පළවෙනි පත්‍රයට ලැබෙනවා පැයක කාලයක්. විශේෂයෙන්ම පැයක් වගේ කාලයක් ඇතුළත ඔයාලට දරුවන්ට ප්‍රශ්න 8කට පිළිතුරු සපයන්න වෙනවා. ගොඩක් දරුවන් කරන්නේ මෙන්න මේ question number 8 test number 8 වලට වැඩි කාලයක් ගත කරනවා. එහෙම ගත කරන්න අවශ්‍යතාවය නැහැ. ඔයාලට වෙලාව තියෙනවා නම් කමක් නැහැ. මෙන්න මේ මම ලියලා තියෙනා වගේ පොඩි වාක්‍ය කීපයක් දාලා මේ පිළිතුර සකසා ගන්න පුළුවන් නම් time management අපිට පහසුවෙන් කාලය කළමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. අපි බලමු මොකද්ද මොනවද මම මේ ලියලා තියෙන මේ ටොපික් එකේ යටතේ කියලා. I want to be a teacher one day. මට කවදා හරි ටීචර් කෙනෙක් වෙන්නයි ඕනේ. It is my ambition. ඒක තමයි මගේ අනාගත බලාපොරොත්තුව. ambition කියනවා අපි අනාගත බලාපොරොත්තුව කියලා. ඊළඟට මම ලියලා තියෙන්නේ කොහොමද how I serve my country. මම කොහොමද මගේ රටට සේවය කරන්න කියන එක තමයි දීලා තියෙන්නේ ඊළඟ sentence දෙක තුනේ. I like to serve as a teacher to give my maximum. මම මගේ උපරිමය ලබා දෙමින් ටීචර් කෙනෙක් විදියට සේවය කරන්න කැමතියි. I like to work with children as well as I have good qualities that a teacher should have. මම ටීචර් කෙනෙක් විදියට දරුවන් සමග වැඩ කරන්න ගොඩක් කැමතියි. ඒ වගේමයි මට ටීචර් කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම් මගේ ළඟ තියෙනවා. මේ ටික මම මොනවද ඒ සුදුසුකම් කියලා ඊළඟ වාක්‍යෙ දීලා තියෙනවා. Especially I am a good listener. A teacher should be a good listener. ටීචර් කෙනෙක් වුණාම හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕන. ඉතින් මම ඒ වගේ කෙනෙක් නේද? මට හොඳට සවන් දෙන්න පුළුවන් අනිත් අයට. ඒ වගේමයි I am a good instructor. ඒ කියන්නේ හොඳ උපදෙස් දෙන්නෙක්. දරුවන්ව හොඳට ගයිඩ් කරන්න පුළුවන් වෙන කෙනෙක් තමයි ටීචර් කෙනෙක් කියන්නේ. මට ඒ qualities ටික තියෙනවා. ඒ නිසා තමයි මම ටීචර් කෙනෙක් වෙන්න කැමති. Next sentence, I want to share my knowledge with children in remote areas. මම මගේ දැනුම share කියන බෙදා හදා ගන්න. I want to share my knowledge with children in remote areas. මම මගේ දැනුම බෙදා ගන්න කැමති remote areas කියන්නේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙන දරුවන් එක්ක මගේ දැනුම හුමාරු කරගන්න මම හරි කැමතියි. උවමනයි මට. ඒ නිසා මම මගේ අනාගත බලාපොරොත්තුව සාර්ථක කරගන්න කැපවීමෙන් වැඩ කරනවා කියලා මම වාක්‍ය අවසන් කරලා තියෙනවා. ඒක ලියලා තියෙනවා මෙහෙම. So I work hard to fulfill my ambition one day. කවදා හරි දවසක මම මගේ බලාපොරොත්තුව අනාගත බලාපොරොත්තුව සාර්ථක කරගන්නවා. මෙන්න මේ වගේ සරල වාක්‍ය කීපයක් පාවිච්චි කරලා අපිට මේ පැරග්‍රාෆ් එක ලියන්න පුළුවන්. දැන් අපි මේ පේපර් එකේ ප්‍රශ්න 8ම සාකච්ඡා කරා. දරුවන්ට මම සමහර ප්‍රශ්න වේගින් කතා කරා, විශේෂයෙන්ම ප්‍රශ්න අංක 6 සහ 8. ඔයාලා මම මේ වීඩියෝ සකසන්නේ මම අපේ පන්තියට සහභාගී වෙන අපේ පේපර් ක්ලාස් එකට සහභාගී වෙන දරුවන් වෙනුවෙන් පුතාලට අපි වෙනමම නිබන්ධනයක් සකස් කරලා තියෙනවා. notices ඒ වගේ මේ පැරග්‍රාෆ් එක ලියන්නේ කොහොමද කියන එක සම්බන්ධව වෙනම නිබන්ධන මගින් ආවරණය කරනවා. ඒ නිසා මම අර කොහොමද ෆෝමැට් එක මොකද්ද notice එකක් ලියනකොට
මොනවද ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ මේ ඒ පොයින්ට්ස් ඉන්ක්ලූඩ් කරන්න මොන වගේ වාක්‍යات එක්කද මොන වගේ sentence patterns එක්කද මේ ලියන්නේ කියන එක අපි ඒ නිබන්ධන වලදී වෙන වෙනම සාකච්ඡා කරනවා. ඒ නිසායි මම මෙතන මොඩල් ආන්සර් එකක් දීලා ඒ ප්‍රශ්න අපි ටිකක් ඉක්මනින් සාකච්ඡා කරේ. ඉදිරි පාඩම් වලදී ඔයාලට වඩාත් පැහැදිලිව එම පාඩම් ආවරණය කරගන්න හැකියාව ලැබේ. ඒ වගේමයි ග්‍රැමර් පාඩම් වලට අපි පාඩමක් විදියට අපිට ප්‍රිපොසිෂන් කියන ප්‍රශ්නය මේ පේපර් එකේ උත්තර ලියන්න ලැබුණා. ඔයාලට ලකුණු සමහර දරුවෙක් ඉන්න පුළුවන් උත්තර සියල්ලම වැරදුණු දරුවෝ ඉන්න පුළුවන්. එයාලා මේ කිසිම බයක් හිතේ තියාගන්න එපා. අපි ඉදිරියට අපේ පාඩම් වලින් ප්‍රිපොසිෂන් කියන පාඩම ආවරණය කරනවා. ඒ වගේමයි අනිකුත් සියලුම ව්‍යාකරණ පාඩම් ආවරණය කරනවා. ඉතින් මම හිතනවා දැන් 2016 පළවෙනි පත්‍රය තමයි අපි සාකච්ඡා කරපු පළවෙනි ප්‍රශ්න පත්‍රය. බලමු ඉදිරියට වඩාත් පැහැදිලිව කොහොමද ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න කියලා විවිධ පාඩම් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න ලැබෙයි. ඒ වයිදී අපි බලමු කොහොමද ඒවට සාර්ථකව උත්තර ලියන්නේ කියන. මම හිතනවා ඔයාලට මේ වීඩියෝව බැලුවාම පළවෙනි ප්‍රශ්න පත්‍රයකට කොහොමද සාර්ථකව උත්තර ලියන්නේ මොන වගේ කරුණු ගැනද අවධානය යොමු කරන්න වෙන්නේ මොනවද අපි අනුගමනය කරන්න ඕන උපදෙස් කියන එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති. So I think you should understood how to answer the first paper of your English paper and how to manage your time as you are given only 1 hour to answer this paper. So shall we discuss another paper further? අපි තවදුරටත් ඉදිරියට තවත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් මම මගේ පාඩම මෙතනින් අවසන් කරනවා. ස්තුතියි සියලුම දෙනාට සම්බන්ධ වීම පිළිබඳව.